अंतिम දවසේ කතා කරේ ළමයි අවකලන සංගුණකයේ යෙදීම යටතේ අවකලන සංගුණකයේ භාවිතය යටතේ ශීඝ්‍රතාවය කියන කොටස. ඒකෙන් අපි ගණන් කීපයක් හදුවනේ. දැන් අපි අද බලමු ඒකෙන් තව ගණන් අපි හදමු පස්සේ දැන් අපි අද බලමු ශීඝ්‍රතාවය කියන කොටසට පස්සේ පරිමහා අවම අවස්ථා තුළ යෙදී පරිමහා අවම අවස්ථා තුළ යෙදී තියෙන වැඩිපුර ප්‍රමාණයක් අවකලන සංගුණකයේ භාවිතය ගණන් වෙන්නේ මේ කොටස යටතේ. මේ කියන්නේ මොකක්ද කියලා මම ඔයගලන්ට පැහැදිලි කරන්නම්. හරි. දැන් ඔයගලන් නෝට් එක මෙතන ලියාගත්තා නම් හරි. රෙකෝඩින් එකේ ඉඳලා ඔයගලන් රෙකෝඩින් එක වැඩි කරගෙන නෝට් එක ලියන්න පුළුවන්. උපරිමහා අවම අවස්ථා ඇතුළත යෙදී උපරිමහා අවම අවස්ථා ඇතුළත යෙදී. එතකොට මේ උදාහරණය තමයි ලියන්න ඕනේ. ඊට කලින් අහගන්න උපරිමහා අවම අවස්ථා ඇතුළත යෙදීම යටතේ ළමයි අපි කතා කරන්නේ යම් කිසි ශ්‍රිතයක. දැන් ශ්‍රිතයක් කියලා ගත්තොත් ඒ ශ්‍රිතේ ප්‍රායෝගික භාවිතයෙන් එනකොට සමහර ලාට අපිට ඒක වෙන්න පුළුවන් දිග වෙනස් වෙනවා තවත් රාශියකට සාපේක්ෂව. එතකොට දිග ශ්‍රිතයක් විදිහට ගත්තොත් දිග අපි අර්ථ දක්වන්නේ අංකණය කරන්නේ L වලින් නම් ඒක වෙනස් වෙන්නේ වෙන රාශියක් එක අපි කාලයත් එක්ක නම් එතකොට LT වගේ මේ වගේ අර ශ්‍රිත අර්ථ දක්වන LT. එතකොට T විශේෂිතයක් L කියන්නේ දිග නම් අපි හිතමු පරිමාව V නම් පරිමාව වෙනස් වෙනවා කියලා හිතමු දිගත් එක්ක අපි හිතමු පෙට්ටියක් තියෙනවා පෙට්ටියේ පරිමාව වැඩි වෙනවා පෙට්ටියේ දිග වැඩි වෙද්දී එහෙනම් මේක Vx කියලා ගන්න පුළුවන් මෙන්න. එතකොට මේ පරිමාශ්‍රිතය මොනවයිද පුතේ අර්ථ දක්වලා තියෙන්නේ මොනවද විචල්‍ය x කියන විචල්‍ය එතකොට දිගත් එක්ක. එතකොට දිග විශේෂිතයක් වෙනවා. අන්න එවැනි ප්‍රායෝගික යෙදීමක මෙන්න මේ රාශියේ පරිමාව දිග සමහරලාට වෙනත් අවස්ථාවක් වෙන්න පුළුවන් මේ ගණිතමය රාශිය විතරක් නෙමෙයි ගසක උස මොනවා හරි වෙළඳ ද්‍රව්‍ය වල විදුණු ප්‍රමාණය තවත් පිරෙන ජල පරිමාව හරි තවත් මොනවා හරි ඒ වගේ විවිධාකාර යෙදීම් වෙන්න පුළුවන්. ඒ කොයි යෙදීම වුණත් එය වෙනස් වීමේ ශීඝ්‍රතාවය වගේම එය වෙනස් වීමේ මේ එක්තර ගත්තොත් x කියන විචල්‍යයට සාපේක්ෂව v ගේ වෙනස් වීම. එතකොට x වැඩි වේගන යනකොට v වැඩි වේගන යන්නත් පුළුවන් අඩු වේගන යන්නත් පුළුවන්. ඒතකොට මෙන්න මේකෙදී යම් වෙලාවක පරිමාව v නම් v උපරිම වෙන්න පුළුවන් යම් වෙලාවක අවම වෙන්න පුළුවන්. හරිද? අපි ගන්න ගත්තොත් බැලුම් බෝලයක් ඔය ගත්තොත් ඒ බැලුම් බෝලේ උපරිම වෙනවා අවම ගන්නත් පුළුවන් අඩු කරන්නත් පුළුවන්. ඒ වගේ දැන් පෙට්ටියක් ගත්තොත් දැන් පෙට්ටියේ දිග පළල උස වෙනස් වීම අනුව ඒ පරිමාව අඩු වැඩි වෙනවා. පරිමාව අඩු වැඩි වෙනවා වීමට මේකට බලපාන්නේ ඒ පෙට්ටියේ දිග පළල උස වගේ රාශිය. දැන් කේතුක හැඩේ මිනුම්සරාවක කේතුකරේ මාර වාදනයක් බීකරයක් ඔය ගත්තොත් ඒ බීකරේ උස වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. බීකරේ උඩ උදාකාර කොටසේ අරය වැඩි වෙනකොට පරිමාව වැඩි වෙනවා. ඒ වගේ එතකොට උපරිම පරිමාව ලැබෙන පරිදි ඒ බීකරේ හදන්න පුළුවන් මාන අපිට හොයන්න වෙනවා සමහර වෙලාවට. ඒ කියන්නේ එකම ද්‍රව්‍ය භාවිත කරලා. මේ වගේ ගැටලු විසඳනකොට අපි වැදගත්ම කාරණය තමයි අපි ගණිතමය සම්බන්ධතාවයක් නැත්නම් සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ. සමීකරණයක් ගොඩනගා ගන්න ඕනේ මේ ගැටලුවේ තියෙන රාශීන් සම්බන්ධ කරලා. දැන් දිග පරිමාව නම් දිග හා පරිමාව සම්බන්ධ කරලා. හරි ඒ වගේ වෙනත් මොනවද සම්බන්ධ කරගන්න පුළුවන් ඔයගොල්ලෝ. අපි බලමු කොහොමද මේක කරන්න කියලා. right උදාහරණයකින් බලමු මුලින්ම පළවෙනි උදාහරණය මේක සරල උදාහරණයක්. මේ උදාහරණයෙන් අපි ගන්න බලමු අල්ලගන්න. මේක ඔයගොල්ලෝ ලියා ගන්න ඕනේ. මම වෙලාව වෙනම දෙන්නේ නැහැ. මොකද ඔයගොල්ලන්ට වීඩියෝ එක ස්ලෝ කරලා මේක බලන්න පුළුවන්. පතුල සමචතුරස්‍රාකාර යන පතුල අඩිය සමචතුරස්‍රාකාර පියන රහිත පෙට්ටියක්. පෙට්ටිය පියන නැහැ.
වර්ග සෙන්ටිමීටර 192ක තුනී දහඩුවක් භාවිතයෙන් තැනිය යුතුයි. ඒ කියන්නේ අපිට තුනී කාඩ්බෝඩ් දහඩුවක් කියලා හිතමු දීලා ඉවරලා කියනවා පෙට්ටියක් හදන්න කියලා. හැබැයි පෙට්ටිය පතුල සමචතුරස්‍රාකාරයේ තියෙන්න ඕනේ. උපරිම පරිමාවක් ලැබෙන පරිදි සෑදිය හැකි පෙට්ටියේ මාන. මාන කියන්නේ දරුවනේ දිග පළල උස. ඒතර ඔයගලන්ට හිතෙන්න පුළුවන් ඔය කාඩ්බෝඩ් ප්‍රමාණයම නම් යූස් කරන්නේ. දැන් මේකේ අදහස තමයි කාඩ්බෝඩ් අපතේ නොයවන පරිදි හා වෙනත් අලුතෙන් කාඩ්බෝඩ් එකතු නොකළ මේ කාඩ්බෝඩ් ප්‍රමාණය හරියටම පාවිච්චි කරන්න ඕන වැඩි ඉතුරු වෙන්න බෑ. ඒ වගේම අලුතෙන් කාඩ්බෝඩ් ගන්නත් බෑ. ඒකෝ මේ කාඩ්බෝඩ් ප්‍රමාණයෙන් පාවිච්චි කරලා පෙට්ටිය හදනවා නම් පෙට්ටියක් හදනවා ඒක වෙනස් මාන පාවිච්චි කරලා දිගපළ වෙනස් කරලා පෙට්ටිය හදන්න පුළුවන්. ඒක එකම කාඩ්බෝඩ් දාඩු ගොඩාක් තියෙනවා කියලා හිතමු. එතකොට එහෙම පෙට්ටිය හදනවා නම් ඔයගොල්ලන්ට හිතන්න පුළුවන් කොහොම හැදුවත් එකම පරිමාණයේ එන්න ඕන තහඩු ප්‍රමාණය එක නිසා කියලා. එහෙම වෙන්නේ නැහැ පුතේ ප්‍රායෝගිකව. ඔබට පුළුවන් ඕන ප්‍රායෝගිකව ඕන ගෙන් දෙයක් කරලා බලන්න. දිගපළල වෙනස් කර හැදුවොත් ඒවයි මාන වෙනස් කර හැදුවොත් ඒවයි පරිමාව වෙනස් වෙනවා. ඒක සමහර ලාට දැන් කාටද ගන්න පුළුවන්. මේ වගේ දිග පෙට්ටියක්. මේ තියෙන සමචතුරස්‍රාකාර පතුල කියලා මම මේකට හරවලා මේ දිග පෙට්ටියක් හදන්න පුළුවන්. තව කාටද පුළුවන් සමචතුරස්‍රාකාර මුණත ටිකක් ලොකු කරලා පෙට්ටිය දිග අඩු කරන්න කියනවා. පතුල කිලිටුවට පතුල මම මේකට හරවලා දෙන්නේ ඉතින් පතුල කිලිට. ඉතින් මේ වගේ ගත්තොත් මේ දෙකෙන් කොයි එකද පරිමාව වැඩි කියලා ඔබට එකපාරට කියන්න බෑ. දැන් අපි ඒක තමයි හොයන්න යන්නේ. වැඩිම පරිමාව නැත්නම් උපරිම පරිමාව ලැබෙන පරිදි දිග පළල උස බලමු ගාන හදන්නේ කොහොමද කියලා. ඉතින් මේ ගණන් උපරිම අවස්ථාව විතරක් නෙමෙයි ළමයි අවම අවස්ථාවටත් ගැටලු දෙනවා. අපි බලමු හදන විදිය. දැන් එහෙනම් අපිට දීලා තියෙන කාඩ්බෝඩ් තහඩුව මෙන්න මේ තහඩුව මුලින් කොහොම තිබ්බත් අපිට ඒක වැඩක් නැහැ. මේක වර්ග සෙන්ටිමීටර 192යි. वर्ग सेंटीमीटर 192යි මේක සමචතුරස්‍රාකාරයේ තියෙන එක අපිට වැඩක් නෑ. අපිට මේක කපලා ගන්න කොහොමද කියන ඒ ප්‍රායෝගිකව ඒක වැඩක් නෑ. අපි හදන්න ඕන පෙට්ටිය අපි හිතුව මේ තියෙන පෙට්ටිය කියලා. ඒතොර මේ පෙට්ටියේ පතුල සමචතුරස්‍රාකාරයි. ඉතින් අදින්න ඕනේ මම මේ පළවෙනි ගානෙන්ද ඔයාලට අඳලා දෙන්නන්නේ. අපි මේ පතුල සමචතුරස්‍රාකාර හින්දා පතුලට මම ගන්නවා දිග පැත්තක් x කියලා. එතකොට පළල පැත්තත් x වෙනවා හේතුව සමචතුරස්‍රාකාර නිසා. දැන් උස මම ගන්නම් h හරි. දැන් මම උස y කියලා ගන්නවා. උස y. එතකොට රාශීන් දෙකයි දැන් මේකේ තියෙන්නේ. මොකද දිග පළල දෙක සමානයි පතුල සමචතුරස්‍රාකාර වේගුණ නිසා. දැන් මෙහි පරිමාව කියන එක තමයි අපිට උපරිම වෙන්න ඕනේ. එහෙනම් පරිමාව සඳහා අපි සූත්‍රයක් ගොඩනගා ගන්න ඕනේ මොනවා භාවිතා කළාද ළමයි මෙන්න මේ කියන රාශීන් භාවිතා කරලා. මේවනේ මාන. එහෙනම් පරිමාව v නම් v සමානයි x ගුණ කිරීම x පතුලේ වර්ගඵලය ගුණ කිරීම උස x වර්ගය y. ඕක තමයි පරිමාව සඳහා ලැබෙන සූත්‍රය. දැන් මේක අපිට අවකලනය කරොත් මේ x හා y අනුව පරිමාව වෙනස් වීම සලකන්න පුළුවන්. එතකොට ඒක අවකලනයේ භාවිතයක් වෙනවා. හැබැයි මෙතන විචල්‍යයන් කීයක් තියෙනවද ළමයි? දෙකක් තියෙනවා. විචල්‍යයන් දෙකක් තියෙනවා නම් මේ දෙකටම සාපේක්ෂව අපිට මේක අවකලනය කරන්න බෑ. කරන්න පුළුවන් වුණා වෙන ආංශික අවකලනය කරන්න පුළුවන් වුණා මෙහිදී මේ විචල්‍ය දෙක වෙනස් වෙනකොට පරිමාව වෙනස් වෙනවා. ඒ නිසා මේ විචල්‍ය දෙක මොකක් කරන්න ඕනද ළමයි? තනි විචල්‍යයක් බවට හරවන්න ඕනේ. ඒ නිසා මේ y කියන එක්කිනාව අපි හොයා ගන්න ඕනේ කවුරු ඇසුරෙන්ද? x ඇසුරෙන්. එහෙම නැත්නම් x හොයා ගන්න ඕනේ y ඇසුරෙන්. දැන් ඒ සඳහා තමයි මෙන්න මේ தත්ත්වය තියෙන්නේ. මොකද්ද? මේ පෘෂ්ඨ වර්ගඵලයේ වර්ග සෙන්ටිමීටර 192යි. මේ 192 තමයි මේ පෙට්ටියේ තියෙන්නේ. මේ මේ පරිමාණ පෙට්ටිය කියලා. එතකොට එහෙනම් මේකේ කාඩ්බෝඩ් තහඩු ඔක්කොම එකතු කරාම වර්ග සෙන්ටිමීටර කිව්වොත් 192යි. හැබැයි මේකේ තියෙන නෑ මොකද කියන රහිත කියලා කියන වලට කියවන්න ඕනේ. එහෙනම් මේකේ මේ තියෙන කාඩ්බෝඩ් තහඩු ටික ඔක්කොම 192 නම් මේ කාඩ්බෝඩ් තහඩු ටිකේ වර්ගඵලය තමයි 192 වර්ගඵලය කොහොමද එන්නේ? පතුල x වර්ගය
මේ එක පැත්තක් x y ඒ වගේ පැති හතරයි පියන නැහැ. එහෙනම් මේකේ පෘෂ්ඨ වර්ගඵලය a කියලා ගත්තොත් a සමානයි xy ඒවා හතරයි. හතරයි xy ධන x වර්ගය. දැන් මේ a කියලා ගත්ත වර්ගඵලය තමයි මේ තියෙන්නේ. ඒක 192යි. එහෙනම් මේක සමාන කරන්න පුළුවන් තමයි 192. දැන් අපිට y යුක්ත කරගන්න පුළුවන් 4xy සමානයි 192 ඍණ x වර්ගය y සමානයි 192 බෙදීම 4x ඍණ x වර්ගය බෙදීම 4x. දැන් අපිට පිළිතුර ලැබෙනවා 48 බෙදීම x ඍණ x බෙදීම 4 කියලා. මේ තියෙන්නේ y x ඇසුරින්. මේ y ට ආපු පිළිතුර අපිට ආදේශ කරන්න පුළුවන් මෙන්න මෙතෙන්. ආදේශ කරාම b එනවා කවුරු ඇසුරෙන්ද x විතරක් ඇසුරින්. එහෙනම් b සමානයි x වර්ගය y වෙනුවට අපි දාමු 48 බෙදීම x ඍණ x බෙදීම 4. ඒ අනුව එනවා v සමානයි 48යි x ඍණ x ඝනය බෙදීම 4. මොන පුතේ පරිමාව අපිට ලැබිලා තියෙනවා මොන ඇසුරෙන්ද මේ පතුලේ පැත්තක දිග ඇසුරින්. ඒ කියන්නේ පතුලේ පැත්තක දිග අඩු වැඩි වෙනකොට පරිමාව අඩු වැඩි වෙන සූත්‍රය තමයි මේ පැහැදිලි. එතකොට එතන y කියන රාශිය අපි x වලින් හදාගත්තා මේ තියෙන தත්ත්වය භාවිත කරනකොට මේ කාණ්ඩුව භාවිත කරන නිසා. දැන් එහෙනම් අපිට v සඳහා සූත්‍රයක් නැත්නම් ශ්‍රිතයක් ලැබිලා තියෙනවා. ශ්‍රිතයක සමීකරණය තියෙනවා. දැන් එහෙනම් කොහොමද බලමු මේකේ වැඩිම පරිමාව ලබා දෙන x හොයාගන්න. x හොයාගත්තොත් y හොයාගන්න බැරි අවශ්‍ය නේද? y හොයාගන්න පුළුවන් මෙන්න මේ සූත්‍රයෙන් y සමානයි මේ තියෙන්නේ. එක අපි කොහොමද එක සමීකරණ අපි මේක උනන් මේක එක කියලා තියමු. මෙන්න මේක දෙක සමීකරණය කියලා තියමු. මේ තියෙන්නේ මේක සමානයි y. මේ තියෙන්නේ දෙක සමීකරණය පස්සේ උමනා වේ. මොකද x හොයාගත්තොත් y හොයාගන්න ඕනේ. දැන් අපි මෙන්න මේ පරිමාව කියන දෙය ප්‍රායෝගිකව අපි දක්වන පරිමාව ශ්‍රිතයක් විදිහට අපිට දැන් හිතන්න අවස්ථාව තියෙනවා. මොකද අපි සමීකරණයක් වගේ ලබාගෙන තියෙන නිසා. දැන් v සමානයි 48 x ඍණ x ඝනය බෙදීම 4 කියන x කියන විචල්යෙන් තියෙන v හි ශ්‍රිතය මොන විශේෂයෙන්ද ළමයි x විශේෂයෙන් අවකලනය කරන්න පුළුවන්. කරොත් අපිට මේ පැත්ත ලැබෙන්නේ dv/dx. ඒ කියන්නේ x ට සාපේක්ෂව කවුරු වෙනස් වීමේ ශීඝ්‍රතාවයද ළමයි v නැත්නම් පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය. එහෙනම් ළමයි පරිමාව වෙනස් වීමේ ශීඝ්‍රතාවය කියන එක අපිට ලැබෙන්නේ අවකලන සංගුණකයක් විදිහට dv/dx. එහෙනම් අවකලන සංගුණකයක අපි දන්නවා බිඳුව වෙද්දී ඒ ශ්‍රිතයේ උපරිම හෝ අවම වෙනවා. මේ තියෙන්නේ පරිමා ශ්‍රිතයක්. එහෙනම් අපිට එයා බිඳුව කරාට පස්සේ හොයන්න පුළුවන් පරිමාව උපරිම හෝ අවම වෙන ලක්ෂ්‍ය. ඒ වයින් උපරිම වෙන ලක්ෂ්‍ය හොයාගන්න පුළුවන් අපිට dv/dx ගේ ලකුණු පරීක්ෂාවෙන්. එහෙම නැත්නම් දෙවනාකල සමුණකේ භාවිතය. මේ දෙකෙන් අපි මේ ප්‍රායෝගික භාවිතයට අපි භාවිතා කරන්නේ dv/dx ගේ හරිය අවකලන සමුණකේ භාගය හරිය මේ මොන සිටියාවත් පළමු අවස්ථාව. ඒ කියන්නේ පළමු අවකලන සමුණකේ ලකුණු පරීක්ෂාව. දෙවෙනි අවකලන සමුණකේ අපි සාමාන්‍යයෙන් ගන්නවා අඩුයි ගන්න එපා කියලා මම කියන්නේ. හරි. ඒ නිසා දැන් එහෙනම් ඔයගලන්ට මේ තියෙන පිළිතුර දෙක මේ ගොඩාක් ටික මෙතන යනකම් ලියා ගන්න අවශ්‍යයි. දැන් එහෙනම් මෙන්න අවකලන මම මේ තුන්ගේ මම කරනවා
එහෙනම් මේක x විශේෂයෙන් අවකලනය කරමු. v සමානයි 48යි x ඍණ x ධනය බෙදීම 4 x විශේෂයෙන් අවකලනය. පුතේ x විශේෂයෙන් අවකලනය කරොත් අපිට dv/dx සමානයි 48යි x අවකලනය කරාම 1යි ඍණ 4න් 1 නිසා මේ 4 යට ඉතුරු වෙනවා නියතයක් වශයෙන් x ගණය අවකලනය කරාම පුතේ 3x වර්ගය මෙන්න මේකයි ලැබෙන්නේ dv/dx සඳහා. එතකොට dv/ වෙන මූල ධර්මය dv/dx කියන්නේ පුතේ අවකලන සංගුණකයක්. එහෙනම් එයා බිඳුව වන විට කවුද උපරිම හෝ අවම වෙන්නේ? මෙන්න මේ ශ්‍රිතය. කවුද? v උපරිම හෝ අවම වේ. අවම ලැබේ. v උපරිම හෝ අවම ලැබේ. එහෙනම් අපි මොකද කරන්න ළමයි? මෙයාව බිඳුවට සමාන කරන පරිදි x හොයමු. එහෙනම් යාව බිඳුවට සමාන කරාම අපිට ලැබෙන්නේ 48 ඍණ 3x වර්ගයේ බෙදීම 4 සමාන කරනවා බිඳුවට. ඒක බිඳුවට සමාන කරොත් එතකොට අපිට ලැබෙනවා මෙතනින් 3x වර්ගයේ බෙදීම 4 සමානයි 48යි කියන. හරි එතකොට 3න් බෙදෙනවනේ 16 3 16යි 16 එතකොට x වර්ගය සමානයි 64යි x වර්ගය සමානයි 64යි කියන දරුවනේ x සමානයි ධන හෝ ඍණ 64 වර්ගමූලය 8යි. හැබැයි දැන් x කියලා ගත්තේ කවුද? අර පෙට්ටියේ පතුලේ පැත්තක දිග. එහෙනම් x සඳහා ලැබෙන්න ඕනේ දිගක් නිසා ධනාගයක්. x විශාලයි බිඳුව හේතුව දිගක් නිසා ලියන්න ඕනේ විශාලයි බිඳුව නිසා අපි ලබා ගන්නවා පිළිතුර x සමානයි 8යි ධන 8 පමණයි. මේ මොන අවස්ථාවකද මේ x සමානයි 8යි කියලා අපිට එන්නේ පුතේ? x සමානයි 8 කියලා අපිට ලැබෙන්නේ v උපරිම වන පරිදි x. ඒ කියන්නේ පරිමාව උපරිම වන පරිදි පතුලේ දිග 8යි කියලා එනවා. ඒක උපරිමද කියලා කොහොමද අපි දන්නේ? දැන් උපරිම විතරක් නෙවෙයි මම මෙතන ලියලා තියෙන්නේ උපරිම හෝ අවම ලැබෙයි කියලා. එනසා මේ x සමානයටදී අපි දන්නේ නැහැ v උපරිම වෙනවද අවම වෙනවද කියලා ගානේ දුන්නා. හරිද? මොකද v උපරිම හෝ අවම දෙකම වෙන්න පුළුවන් අවකලන සංගුණකයේ බිඳුව වෙද්දී ශ්‍රිතයක. ඉතින් මේකත් ශ්‍රිතයක්. මොකද ශ්‍රිතය v කි ශ්‍රිතය. එහෙනම් මොකද දරුවනේ කරන්න තියෙන්නේ මේ අපි උපරිම හෝ අවම වෙන ලක්ෂ්‍ය හොයාගත්තේ 8. එකම එක ලක්ෂ්‍යයි. ඒක බලන්න පුළුවන් 1යිනේ දින්නේ යා උපරිම කියලා. ඒක අපි ගානදී හදලා පෙන්නන්නම ඕනේ. අපි පෙන්නන්න ඕනේ x සමානයි 8ේදී මේ ශ්‍රිතයට මේ v කියන ශ්‍රිතයට තියෙන ළමයි උපරිමයක්ද අවමයක්ද කියලා උපරිමයක් වෙන්න ඕනේ පිළිතුර හැටියට. නමුත් ඒ නිසා අපි කරන්න වෙන මේකයි අපි මේ x සමානයි 8 දෙපස මේ තියෙන x සමානයි 8ට වඩා අඩුයි x 8ට වඩා වැඩි x කියන ප්‍රාන්තර දෙකේදී පරීක්ෂා කරන්න ඕනේ කාගේ ලකුණද ළමයි dv/dx ගේ ලකුණු පරීක්ෂා කරන්න. අර අපි ප්‍රස්තාරාන්තර කොට අදපු වගුව වගේ එකක්. ඒකේ ගොඩාක් ඕනේ අපිට 8 කියන ලක්ෂ විතරයි තියෙන්නේ. ඒ දෙකේ දෙපැත්ත පරීක්ෂා කරන්න ඇති. එතකොට 8ට අඩු අවස්ථාව කිව්වොත් අතරම මේක සලකන්න පුළුවන් x කියන 8ට අඩුයි ඍණ අනන්තයට වැඩි කියන අවස්ථාව. මේක ඍණත්ව ධන අනන්තයට අඩුයි කියන අවස්ථාව. කියන්නේ සම්පූර්ණ ප්‍රාන්තරයේම තුල. දැන් 8ට අඩු අවස්ථාව නම් 8ට අඩු වගේක් දානවා කාඩ් පුතේ dv/dx මෙතන. එහෙනම් 8ට අඩු වගේක් නම් අපි 7 වගේ වුණා දැම්මොත් 49යි. දැන් මේක සුළු කරගත්තොත් ඔයගොල්ලන්ට මේක වඩා සුළු වෙන අවස්ථාවක් එනවා මේක. උන එළියට ගන්න පුළුවන්. උන එළියට ගත්තොත් මෙතන ඉන්නේ 16යි. ඍණ x වර්ගය බෙදීම 4. එතකොට 7 වගේ දැම්මොත් 49 බෙදීම 4 8 දැම්මොත් 64 බෙදීම 4 16 බිඳුවේ 7 දැම්මොත් ඊට වඩා අඩුයි.
ඒ නිසා ධන අවස්ථාවක් ලැබේ. මේ ටික ධන. ඊට පස්සේ 8ට වඩා වැඩි අගයක් දැම්ම ගමන් මේ කොටස ඍණ බව වැඩි වෙලා ඍණාගයක් හැදෙනවා. ඒ නිසා හැඩය එන්නේ ධන ඍණ කියලා කියන්නේ උපරිම හැඩයක්. ඒ රූපයන්ගේ මේ හැඩය ඇඳෙන්නේ නැත්නම් කමක් නෑ. මොකද අපිට ප්‍රස්තාරයක් අඳින්න නැති නිසා. නමුත් dv/dx ගේ ලකුණ අනුව කියන්න පුළුවන් x සමානයි 8 දී v කියන ශ්‍රිතය මොකක් වෙනවද ළමයි උපරිම වෙනවා. එම නිසා දැන් මේ අනුව කියනවා එම නිසා x සමානයි 8 දී කවුද උපරිම ළමයි පරිමාව v උපරිම වේ. මලියන් දෝනේ හරි මුලින් හදලා පාඩේ v උපරිම වේ. දැන් අපිට කිව්වේ උපරිම පරිමාව ලැබෙන පෙට්ටියේ මාන. අන්න උපරිම පරිමාව ලැබෙන x ගියාගේ 8යි. පතුලේ දිග 8යි. පළලත් 8යි. පතුල සමජාතවස්ථාකාර නිසා අපිට උස හොයා ගන්න ඕනේ. උස කියන්නේ y සමානයි කියලා උගලන්ට ගන්න පුළුවන්. y සමානයි කියලා අර අපි ඉස්සෙල්ලා ලබාගත් අගය ඒක මම මැකුවා. ඔයගොල්ලන්ට මේ සමීකරණය නැවත අවස්ථකින් හොයාගන්න පුළුවන්. හොයාගෙන ඒක ගන්න බලන්න y සමානයි එන්න ඕනේ 4යි. හරි? y සමානයි 4යි කියලා එන්න ඕනේ. y සමානයි 4යි කියලා එන්න ඕනේ. එතකොට මෙන්න පෙට්ටියේ මාන මේක අර දෙක සමීකරණයෙන් දෙකෙන් y 4යි උපරිම පරිමාව දෙන පෙට්ටියේ මාන එම නිසා උපරිම පරිමාව දෙන පෙට්ටියේ මාන හරිද? පෙට්ටියේ මාන වන්නේ මෙහෙම ලියන්න පුළුවන් දිග පළල උස ගුණ කිරීමක් කියලා. ඒකට එහෙම ගත්තොත් 8 උස 4යි. 4. එහෙම නැත්නම් දිග 8යි පළල 8යි උස 4යි කියලා ලියුවට හරිය සෙන්ටිමීටර වලින් තියෙන ඕනේ ඒවා සෙන්ටිමීටර. එතකොට අරම දැම්මම ඝන සෙන්ටිමීටර් වගේ එනවා නැත්නම් ඕක සෙන්ටිමීටර කියලා දාන්න. හරිද පුතේ? එතකොට මෙන්න මේ කාරණේ තමයි අපි මේ උපරිමාව අවස්ථාවට කතා කරන්නේ. මේක උපරිම විතරක් නෙමෙයි සමහර ලාවට අවම පරිමාව දෙන ආකාරයෙන් ගැටලුවක් ලැබෙනවා. නම් ඔයගොල්ලෝ මුලින්ම මාතෘකාව ලියලා මේ උදාහරණ ලියලා වීඩියෝ එක අකසර ගිහලා හරි ඒ පිළිවෙලට මේ ගාන ලියා ගන්න ඕනේ රෙකෝඩින් එක බලන්න. right? ඊට පස්සේ අපි තව ගානක් හදමු. right. අපි තව ගානක් හදමු. ගැටලුව අර්ධ විස්කම්භය නැත්නම් අරය ආර්වට වෘත්තයක් තුල හරි අරය අනුගාමී කියන්නම් ඒක අරය ආර් වන වෘත්තයක් තුල නිර්මාණය කළ හැකි පරිගත ත්‍රිකෝණාශ්‍රයක
ඒ කියන්නේ අර වෘත්ත චතුරස්‍රයක් වගේ ඒකේ දාන තියෙන්න ඕන වෘත්තය මත කියන එක. මේක උපරිම අවස්ථාව දෙන ගාන උපරිම වර්ගඵලය හොයන්න කියලා කියන්නේ. අවම අවස්ථාවක් දෙන ගාන කොට හදන්න බලමු දෙකම වෙනසක් නැහැ. ඉතින් අවම අවස්ථාව. right එතකොට දැන් අර ගැටලුවේදී ළමයි මෙහෙම එකක් තියෙනවා අපි ඉස්සෙල්ලා හදපු පෙට්ටි උපරිම පරිමාව ලබා දෙන මාන හොයන්න කියපු ගැටලුවේදී අපිට උපරිම පරිමාව හොයන්න කියලා කිව්වේ නෑ. ඒ මාන ටික විතරයි අපි මේ දිග පළල උස. එතකොට උපරිම දිග උපරිම පරිමාව ලැබෙන පරිදි උපරිම දිග නෙවෙයි උපරිම පරිමාව ලැබෙන පරිදි ලැබී යුතු දිග 8යි පළල 8යි උස 4යි. එතකොට ඒ ටික ගුණ කරාම අපිට ලැබෙන්නේ අර සූත්‍රයෙන් උපරිම පරිමාව. ගානේ අකුර උපරිම පරිමාව හොයන්න කියලා එක කරන්න ඕනේ. දැන් බලමු මේක. අර ආරෝහණ වෘත්තයක් තුලින් අපි වෘත්තයක් බලමු. මෙන්න මේ වෘත්තයක් කියලා හිතන්න. දැන් මේ වෘත්තය තුල අපි ත්‍රිකෝණාශ්‍රයක් අඳින්න පුළුවන්. ඕනතරම් මේ ටික අඳින්නත් පුළුවන්. මේ පැත්තට ලොකු කරලා අඳින්නත් පුළුවන්. සමචතුරස්‍රයක හැටියට අඳින්නත් පුළුවන්. එතකොට මේ තියෙන්නේ අපි සාමාන්‍ය ත්‍රිකෝණාශ්‍රයක්. එතකොට මේ වෘත්තේ අරය R නිසා මේ කේන්ද්‍රයේ ඉඳන් මේ ඕනම තැනකට දිග R. ඒ අරය මෙන්න මේ මුල්ලටත් දිග R-යි. මේ දිගත් R-යි. එතකොට උපරිම වර්ගඵලයයි අපෙන් අහන්නේ. එහෙනම් මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අර අනුන් දෙතු නිර්මාණය කළ පරිගත ත්‍රිකෝණාශ්‍රයක උපරිම වර්ගඵලය. එතකොට මේකේ උපරිම වර්ගඵලය උපරිම වෙන පරිදි තව ත්‍රිකෝණාශ්‍රය මේකේ මැදින් පුළුවන් උපරිම වර්ගඵලය දෙන පරිමාව මේ උපරිම වර්ගඵලය අපෙන් අහන්නේ. එහෙනම් උපරිම වර්ගඵලය අපි ලබා ගන්න ඕනේ මේ RS වලින්. RS වලින් ලබා ගන්න නම් මෙන්න මේ දැන් අපි වෙනස් ත්‍රිකෝණාශ්‍රයක් ගන්නොත් මෙන්න මේ වගේ දෙයක් එන්නේ. එතකොට වෙනස් වෙන්නේ මේ උස සහ දිග සහ පළල. හරි. එතකොට මේ දිග අපි ගමු x කියලා. මේ දිග x කියලා. දැන් 2x කියලා ගමු. ඒතකොට ලේසියෙන් මොකද මේක භාගයක් ගන්න වෙනවා. මේ දිග 2x කියලා ගමු. මේ පළල අපි හදාගමු. බලන්න y කියලා ගමු. පළල y කියලා ගමු. අරගත්තොත් මේ x ඇසුරෙන් y ව හොයාගන්න පුළුවන්. ඒ වගේම මේ ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අපිට හොයාගන්න පුළුවන්. ත්‍රිකෝණාශ්‍රයේ වර්ගඵලය අපි a කියලා ගමු. a සමානයි 2xy. දිග ගුණ කිරීම පළල. එතකොට මේ වෘත්තයේ අරය r නිසා අපිට මේ y RS නේ හොයාගන්න පුළුවන් වෙයි. මොකද මේ උස මෙන්න මේ උස සමාන වෙනවා x ට. මධ්‍ය ලක්ෂණය තමයි තියෙන්නේ. ත්‍රිකෝණාශ්‍රයේ මේ රේඛාවේ මධ්‍ය ලක්ෂණය ලම්බකයක් යනකොට එහෙම යාය ලම්බක මගින් බෙදෙන සමාන ප්‍රශ්නයකට. ඒ නිසා මේ උස x මේ උසත් x. එතකොට මෙන්න මේ පැත්තට ගත්තොත් මේක r. ඒ අනුව මෙන්න මේ උස හොයාගන්න පුළුවන්. මොකක් කියලාද? පයිතගොරස් ප්‍රමේයය අනුව r වර්ග ඍණ x වර්ග තමයි මේ. එතන මෙතන ඉඳන් මෙතෙන්ටයි ආපහු සමානයි. ඒ නිසා දෙවාරයක් r වර්ග ඍණ x වර්ග තමයි y කියන්නේ. එහෙනම් y සමානයි r වර්ගය ඍණ x වර්ගයේ වර්ගමූලයේ ධනාංගය. හරිද? එතකොට මේ තියෙන්නේ මේ ඵලය. ඒක මේකට ආදේශ කරොත් අපිට ලැබෙනවා a සමානයි 2යි x වතාවක් r වර්ගයේ ඍණ x වර්ගයේ වර්ගමූලය. මේකේ x කියන කෙනා කොයිලාවත් r ට වඩා වැඩි වෙන්න බෑ. එහෙම වුණොත් මේ වර්ගමූලය ඇතුළේ ඍණ වෙන නිසා අතාර්ථක වෙනවා. ඒක ඔයගලන්ට තේරෙයි මේකේ මේ x කියනගේ r ට සමාන වෙච්ච ගමන් ත්‍රිකෝණාශ්‍රය පවතින්නේ.
දෙන්න බෑනේ r මෙතෙන් මේකේ r කියන්නේ. දැන් මේක අපිට අවකලනය කරන්න පුළුවන් x විශේෂ. එතකොට අපිට පුළුවන් උපරිම වර්ගඵලය නැත්නම් ඒ උපරිම වන පරිදි x ලබා ගන්න. ඒ x කියන්නේ ඇතුලෙන් අපිට උපරිම වර්ගඵලය හොයාගන්න පුළුවන් ලේසියෙන්ම. දැන් එහෙනම් අපි මේක අවකලනය කරමු. අපි අවකලනය කරන්න කලින් අපිට වඩා ලේසි මේ වගේ වෙලාවක මේක වර්ගමූලයක් තියෙන නිසා මේක ඇතුලේ අවකලනය කරන වෙන අවස්ථාවක් ලැබෙන නිසා මෙයාගේ වර්ගය සලකලා අවකලනය කරන්න ඊට වඩා ලේසි. එතකොට වර්ගඵලය a වෙනුවට a වර්ගය. පුතේ වර්ගඵලය උපරිම වෙනවා කියන්නේ යාගේ වර්ගය උපරිම වෙනවා. වර්ගඵලය අවම වෙනකොට යාගේ වර්ගයත් අවම වෙනවා. ඒ නිසා a වෙනුවට අපි a වර්ග සලකනවා. a වර්ගය සමානයි 4x වර්ගය r වර්ගය ඍණ x වර්ගය. එහෙනම් a වර්ගයේ සමානයි අපි මේක ප්‍රසාරණය කරගත්තොත් වඩා ලේසි 4i r වර්ගය x වර්ගය ඍණ 4i x 4 වෙනි පරිදි. එහෙනම් d දැන් මේක 2i da by dx කියලා එහෙමත් ගන්න පුළුවන් 2i a d by dx අපි නිකම්ම d by dx a වර්ගය ගන්නවා. ඒ වර්ගයේ ශ්‍රිතේම කෙලින්ම අවකලනය කරලා මොකද එයාගෙම අවකලනය කරලා ඒ වර්ග කියන ශ්‍රිතේම අවකලනය කරනවා සමානයි මෙතන 4i r වර්ගයේ නියතයි ළමයි අර ඒ නියතයි 4i r වර්ගයේ x වර්ගය අවකලනය කරාම 2i x ඍණ 16i x ගන්න. එතකොට 8i r වර්ගයේ x ඍණ 16i x ගණය ඊළඟට පොදු පද ඊට අරගෙන සුළු කරගන්න පුළුවන්. දැන් අපි බලමු එහෙනම් උපරිම වෙනවා නම් a වර්ගය උපරිම වන පරිදි නම් යාගේ අවකලන සංගුණකය බිඳුව වෙන්න ඕනේ. උපරිමද අවබෝධ අපි ගන්න. එහෙනම් අපි බලමු d by dx a වර්ගය සමාන කරනවා කියනද බිඳුව. බිඳුවට සමාන කරොත් අපි 8i r වර්ග x වෙන 16i x ගණය කියන එක සමාන වෙනවා බිඳුවට. එතකොට 8i x කෙනෙක් එළියට ගන්න පුළුවන්. එතකොට මෙතනින් r වර්ගය ඍණ මෙතනින් 2i x වර්ගය 2i x වර්ගය සමානයි බිඳුවයි. වරහන් වලින් සාධක පොදු පද ඉවතර අරගත්තොත් විතරයි මේක කියව බිඳුව සමාන වෙන්නේ. දැන් පුතේ එහෙනම් මෙතනින් 8i x සමානයි බිඳුවයි කියන්නේ x සමානයි බිඳුව. හෝ මේක 2i x වර්ග ඍණ r වර්ග සමානයි බිඳුව. මේකත් මාත්‍රාත් එකයි r වර්ගට x වර්ග සමාන 2x වර්ග සමාන බිඳුව කියන එක මම 2i x වර්ග ඍණ r වර්ග සමාන බිඳුවයි කියලා ලියුවා. දැන් x සමානයි බිඳුව වෙන්න හැකියාවක් නැහැ. x සමානයි බිඳුව නම් ත්‍රිකෝණාශ්‍රය පවතින්නේ නැහැ. එතකොට ඒ නිසා x සමානයි බිඳුව විය නොහැකි x අසමානයි බිඳුවයි. එම නිසා 2x වර්ග ඍණ r වර්ග සමාන බිඳුවයි. ඒ අනුව x වර්ගයේ සමානයි r වර්ගයේ බෙදීම 2යි. ඒ අනුව x සමානයි ධන හෝ ඍණ r බෙදීම මූල 2යි. වර්ගමූලය ගත්තාම ඍණ අවස්ථාව එන්නේ නැහැ. හේතුව x කියන්නේ ධනාංගයක්. x විශාලයි බිඳුව නිසා අපිට ලැබෙනවා x සමානයි විශාලයි බිඳුවයි. ඒ නිසා x සමානයි අපි පිළිගන්නවා r බෙදීම මූල 2යි කියන පිළිතුර. එහෙනම් x කියාගේ කවුරු වෙනකොටද ළමයි උපරිම හෝ පරිමාවක් වර්ගඵලයක් ලැබෙන්නේ x කියාගේ අරය බෙදීම වර්ගමූල දෙකට සමාන වෙන පරිදි මේ දිග පළල හදාගන්න ත්‍රිකෝණාශ්‍රයක් නැන්දොත් උපරිම වර්ගඵලයේ දෙන ත්‍රිකෝණාශ්‍රයක් වෙනවා. එයා මේ වෘත්තයේ මත හරියටම පරිගත වෙනවා. දැන් එහෙනම් අපෙන් අහන්නේ උපරිම වර්ගඵලයේ දෙන ත්‍රිකෝණාශ්‍රයේ මාන නෙමෙයි මේ වෙලාවේ. අපිට ඒක ඕන තමයි. ඒක අරගෙන අපි උපරිම වර්ගඵලය හොයන්න ඕනේ කාගේද? මේ ත්‍රිකෝණාශ්‍රය. එහෙනම් මේ ත්‍රිකෝණාශ්‍රයේ උපරිම වර්ගඵලය හොයන්න නම් දිග පළල හොයා ගන්න ඕනේ. දැන් දිග 2x එහෙනම් අරක දෙකෙන් උඩ කරාම හරි පළල y
මෙතනින් හොයාගන්න පුළුවන්. ඒ අනුව අපි y හොයාගමු. එහෙනම් මෙන්න y උපරිම වර්ගඵලය දෙන y සමානයි වර්ගමූලය ඇතුලේ r වර්ගය ඍණ x වර්ගය කියන්නේ ළමයි එතකොට r වර්ග බෙදීම 2. එතකොට y සමානයි r වර්ගය ඍණ r වර්ගය බෙදීම 2 කියන්නේ r වර්ගය බෙදීම 2 r වර්ගය බෙදීම 2 එයාගේ වර්ගමූලය කියන්නේ ආපහු ධන හෝ ඍණ r බෙදීම මූල 2. y ගියාගේ r බෙදීම මූල 2 බවට පත් වෙනවා. y විශාල බිඳුව නිසා y සමානයි r බෙදීම මූල 2. right දැන් y කියන්නේ r බෙදීම මූල 2යි x කියන්නේ r බෙදීම මූල 2යි. එහෙනම් උපරිම වර්ගඵලය එහෙනම් a උපරිම සමානයි එහෙම ලියන්න බෑ තාම. මොන ළමයි කරන ලොකු වැරද්දක් තමයි ඒක. මේක ගත්තා x ගාගේ ගත්තා y ගාගේ ගත්තා බිඳුව කරලා උපරිමයි කියලා ලියමු. මොකද අහලා තියෙන උපරිම එහෙම ගත්තොත් ලකුණු 15ක් අඩු වෙනවා පහේ කොටස් වලින්. එහෙනම් අපි මොකද කරන්න ඕනේ? x ගත්තා ඒක උපරිම වූ අවම y ගත්තා අපි මේක උපරිමද කියන එක හරියටම පෙන්වන්න ඕනේ. ඒ සඳහා අපි කරන්නේ ඉස්සෙල්ලා වගේම ලකුණු පරීක්ෂාවක් කරනවා කාගෙද da/dx ගේ මේ තියෙන da වර්ග by dx ගේ r බෙදීම 2 නේද අපිට ආවේ x වර්ගය එතකොට x සමානයි r බෙදීම 2 r බෙදීම මූල 2 r බෙදීම මූල 2ට වඩා x ගාගේ අඩු වෙලාවේ r බෙදීම මූල 2ට වඩා x ගාගේ වැඩි වෙලාවේ හොයනවා da/dx ගේ ලකුණු. da/dx කියන එක කියන da වර්ග බලමු. da විදිහට එහෙනම් වර්ගඵලයේ වර්ගයේ අවකලන සමෝධය එයාගේ ලකුණ අනුව අපිට තීරණය කරන්න පුළුවන් a වර්ගය උපරිම වෙනවද අඩු වෙනවද? a වර්ගය උපරිම වෙනවා නම් a උපරිම වෙනවා. දැන් මේ තියෙන්නේ da වර්ග by dx වර්ග කියන්නේ d වර්ග by dx වර්ග කියන්නේ මේ පළවෙනි අවකලන සමෝධය මෙතන කොටස් සුළු කරගන්න නේද? අටයි x එකට ගත්තොත් r වර්ගය වෙන 2යි x වර්ගය වෙන මෙතන තියෙන්නේ r වර්ගය වෙන 2යි x වර්ගය මෙතන තියෙන්නේ ඒකමයි. දැන් ආදේශ කරලා බලමු r බෙදීම මූල 2කට වඩා අඩු වගයක් r බෙදීම මූල 2කට වඩා අඩු. දැන් අපි r බෙදීම මූල 2 මේ වගේ වෙලාවට කරන්නේ මෙහෙමයි. r බෙදීම මූල 2 ආදේශ කරමු මෙතන. දැන් x ට දැම්මොත් r බෙදීම මූල 2 x වර්ගය කියන්නේ r වර්ගය. මූල 2 වර්ගය කියන්නේ 2යි. 2යි කැපෙනවා. r වර්ගය වෙන r වර්ගය කියන්නේ බිඳුවයි. මෙන්න මේ අගය r බෙදීම මූල 2ේදී බිඳුවයි. මුළු වගේම බිඳුව වෙනවා. ඒ කියන්නේ මේ අගය r වර්ගයට සමාන වෙනවා x ගේ r බෙදීම මූල 2 දැම්මම. එහෙනම් අපි දාන්නේ ඊට වඩා අඩු කෙනෙක්. ඊට වඩා අඩු කෙනෙක් මේ x ට දාපු ගමන්ම මේ r වර්ගයේ කියන කෙනා මේ දෙවෙනි පදයට වඩා වැඩි නැත්නම් මෙතන ජෙනරේට් කරන පදේ ඊට වඩා අඩු වෙනවා. මොකද දාන්නේ අඩු කෙනෙක්. ඒ නිසා r වර්ගයේ x වර්ගයේ පදය ධන පදයක් වෙනවා. මෙතන x ට අපි දාන්නේ ධන අගයක් r බෙදීම මූල 2කට වඩා අඩු අගයක්. මොකද x කියන එක නම් බිඳුවට වඩා වැඩි වෙන්න බෑ. අර ඉස්සෙල්ලා ගානදී ත්‍රිනාමක දාන්න බැරුවොත් මෙතන බිඳුවට වඩා වැඩි වෙනවා. හරි. බිඳුවට වඩා වැඩි අගයක් දාන නිසා මෙතෙන් දෙන්නේ හැමතිස්සෙම ධන අගයක්. ඒ නිසා උත්තරේ ධනයි. මෙතන ධන අවස්ථාවක් එයි.
ඊට පස්සේ r බෙදීම මොන දෙකට වඩා වැඩි අගයක් දැම්මා කියලා කියන්නේ පැහැදිලිව මේක r වර්ගයට වඩා වැඩි වෙනවා. ඒකට මේ යගේ ඍණ වෙනවා. මෙතන කොහොමද ධනයි උත්තරේ ඍණයි. ඒවා ගැටලු තියෙනවා ඔයගොල්ලෝ මාක් කරගෙන ඩිස්කෂන් එකේදී ඊළඟ දවස් මට කියන්න ඒවා මාක් කරගෙන ඉන්න ඕනේ. රයිට් දැන් එහෙනම් දාන්න ඍණ කියන්නේ උපරිම අවස්ථාව. එහෙනම් එම නිසා r x සමානයි r බෙදීම මූල දෙක විට x සමානයි r බෙදීම මූල දෙක විට ඒ උපරිම වේ. කවුද ඒ කියන්නේ? ත්‍රිකෝණාශ්‍රී වර්ගඵලය. ඒ උපරිම වේ. එහෙනම් a උපරිම සමානයි y හොයාගෙන ඉවරයි අපි 2xy xy කියලා විතරක් ගන්නවා. මොකද අපි 2x කියලා ගත්ත නිසා 2x කියන්නේ r බෙදීම මූල 2යි. ඒක කිරීම y කියන්නේ r බෙදීම මූල 2යි. මූල 2යි ගුණම් 2යි. r වර්ගයේ කියලා උත්තරේ එනවා. බලන්න සුළු කිරීම දෝෂයෙන් තියෙන පුළුවන් වගේ ඕගොල්ලෝ ඒක බලලා කමෙන්ට්ස් කරන්න group එකේ වීඩියෝ එකට කමෙන්ට්ස් කරන්න ඕනේ නැහැ. group එකට දාන්න පුළුවන් වීඩියෝ එකකට කමන්නේ. කොහොම හරි ඊළඟට මම මේ දැන් අද කරපු මේ ක්ලාස් එක වීඩියෝ රෙකෝඩින් එකක් විදිහට ඔයගොල්ලන්ට ඉදිරිපත් කරන්න. ඔයගොල්ලන් මේකේ හොඳට මේක ස්ටඩි කරලා නෝට් එක කම්ප්ලීට් කරගෙන මගෙන් අහන්න ඕනේ ඒවා නෝට් ඩවුන් කරගෙන ඩිස්කෂන් එකට එන්න. ඩිස්කෂන් එක හෙට හෝ අනිද්දා මම මේක පබ්ලිෂ් කරපු දවසට දවස් දෙකකට හෝ දවසකට පස්සේ ඩිස්කෂන් එක තියෙනවා. විනාඩි 30ක විතර ඩිස්කෂන් එකක්. ඒ ඩිස්කෂන් එකේදී මීට අමතර ප්‍රශ්න තව කීපයක් සාකච්ඡා කරන වෙලාව ලැබෙන පරිදි ඩිස්කෂන් එක ඕගොල්ලන්ටම ගොඩාක් ප්‍රශ්න ආවොත් ප්‍රශ්න ගොඩක් කරන්න වෙන්නේ. ඕගොල්ලන් ප්‍රශ්න අරගෙන આવොත් ඒවත් සාකච්ඡා කරනවා. රයිට්. ඔන්න ඕක තමයි දැන් මේක නැවත පොඩ්ඩක් පැහැදිලි කරමු. මේක ආරම්භය අපිට තිබුණේ වෘත්තාකාර වෘත්තයක් තුල පරිගත කරන්න පුළුවන් ඍජු කෝණාශ්‍රයේ උපරිම වර්ගඵලය දෙන ඍජු කෝණාශ්‍රයේ දිග පළල හොයන්න. ඒතර අපි කරේ දිග 2x අරගෙන ඊට අනුව y ලබා ගත්තා. අපිට r වර්ගය කියලායි උත්තරේ ආවේ. හැබැයි අපි ඒකේ a කියන්නේ 2xy කියලා හරි ඒකේ සුළු කිරීම මොනවාද වැරද්දක් තියෙනවා මට කියන්න ඕගොල්ලෝ බලලා මට අපුන්නේ මට ආරවල් ටික තමයි ආවේ ඒක පොඩි පොඩි සුළු කිරීම් ගන්න වෙන්න පුළුවන් ඒ එක්සෙල් ගානේ මේ ගානේ එහෙනම් අද අපි ක්ලාස් එක මෙතනින් නවත්තනවා රෙකෝඩින් එක ක්ලාස් එක ඉවර නෑ රෙකෝඩින් එක ඉවරනට ඔයගොල්ලෝ රෙකෝඩින් එක හොඳට බලලා මේක ස්ටඩි කරලා එමු එතකොට මේකත් එක්කම අවකල අපි භාවිතය වල තියරි ඉවරයි ගණන් හදන්න ඕනේ අපි මේ වගේ සෙෂන්ස් කීපයක් දාලා ගන්නවා අපි ඊළඟට අවකලනයේ සම්පූර්ණයෙන්ම පාඩම ඉවර නිසා අනුකලනයේ පාඩම පටන් ගන්න තියෙන්නේ PO වල. ඉක්මනින්ම අනුකලනයේ පාඩම පටන් ගන්නවා. ඒකේ පළවෙනි ලෙසන් එක පළවෙනි ක්ලාස් එක රෙකෝඩින් එකක් නෙමෙයි ඔන්ලයින් ලයිව් ක්ලාස් එකක් කියන්නේ ඒකට සම්බන්ධ වෙන්න. නමුත් ඊළඟ මේ PO වල ඊළඟ ලෙසන් එක මේකේ ඩිස්කෂන් එක. රයිට්. එහෙනම් ආයිබෝවන් ළමයි